අපි දන්නවා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ඇති කරන ලද විධායක ජනාධිපති ධූරය අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත් රටේ යහපැවැත්මටත් ඒ වගේම ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් ප්‍රධාන ලෙස බාධාවක් බවට පත් වුණා. මෙම විධායක ජනාධිපති ධූරය නිර්මාණය කරපු දවසේ සිටම 1978 සිටම මේ රටේ ප්‍රගතිශීලී ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය ගෙන ජනතාව යහපැවැත්මක් අපේක්ෂා කරන ජනතාව දේශපාලන ව්‍යාපාර සංවිධාන මෙම විධායක ජනාධිපති ධූරයට එරෙහිව ප්‍රබල හඬක් ප්‍රබල විරෝධයක් ගොඩනගලා තිබුණා. ඒ වගේම ගත වෙච්ච සෑම ජනාධිපති වර්ණයකදීම එක්කෝ තවත් දේශපාලන කණ්ඩායමක ප්‍රධාන සටන් පාඨ බවට පත් වුණේ විධායක ජනාධිපති ධූරය ඉවත් කිරීම. චන්ද්‍රිකා කුමාරතුංග අවස්ථා දෙකකදීද මහින්ද රාජපක්ෂ මහත්මයා අවස්ථා දෙකකදීද මෛත්‍රීපාල මහත්මයා පසුගිය 2015 ජනවාරි මාසේ 8 වෙනිදා ජනාධිපති වර්ණයේදීද මෙම විධායක බලය ඉවත් කිරීම පිළිබඳව ජනතාවට පොරොන්දු වී තිබෙනවා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියත් ජනාධිපති පුටුවේ වාඩි වීමේදී ඇයට ලැබුණේ විධායක බලය අහෝසි කිරීම සඳහා වූ ජනවරම. ඇය කටයුතු කරේ එම ජනවරමට මුළුමනින්ම ප්‍රතිපක්ෂව. රාජපක්ෂ ජනාධිපතිවරයාත් ජනාධිපති පුටුවේ වාඩි වෙනකොටම ඒ අවස්ථා දෙකේදීම ඔහුට ලැබුණු ජනවරම තුල විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම තිබුණා. නමුත් ඔහු කටයුතු කරෙත් ඒකට ප්‍රතිපක්ෂව. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති පුටුවේ වාඩි වෙනකොටත් ඔහුට ලබා දීපු ජනවරමේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ සටන් පාඨයේ ගැබ්ව තිබුණා. විශේෂමන් කවරදාටවත් වඩා වැඩි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ඇයගේ පක්ෂ ප්‍රධාන කොටගත් පොදු පෙරමුණින් අපේක්ෂකයට ඉදිරිපත් වෙන්නේ. මහින්ද රාජපක්ෂ මහත්මයා ඔහුගේ පක්ෂ ප්‍රධාන කොටගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ජනාධිපති අපේක්ෂකයට ඉදිරිපත් වෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඔහු නියෝජනය කරන ලද පක්ෂයෙන් ඉවත් වෙලා දේශපාලන පක්ෂ ගණනාවක් සංවිධාන ගණනාවක් පුරවැසියන් ගණනාවකින් සමන්විත සහයක් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ලැබෙන පොදු අපේක්ෂකයෙක් ලෙස ඒ පොදු අපේක්ෂකයෙක් ලෙස ඔහුව තෝරා ගැනීමේ ප්‍රධාන සටන් පාඨය බවට පත් වුණේ. විවිධ දේශපාලන මතමතාන්තර තිබෙන දේශපාලන කණ්ඩායම් ඒක වේදිකාවට නංගන්න ප්‍රධාන සාධකයෝ වුණේ. ජාතික ප්‍රශ්න පිළිබඳ විවිධ ප්‍රතිපත්තීන් තිබෙන සංවිධාන. ආර්ථිකය පිළිබඳ විවිධ ප්‍රතිපත්තීන් තියෙන සංවිධාන. දේශපාලන භාවිතාවන් පිළිබඳ විවිධ අත්දැකීම් තිබෙන සංවිධාන. මේ ඔක්කොම එක වේදිකාවට නංගපු මේ සියල්ල එකට ගැට ගහපු ඌය බවට දන්වල බවට පත් උනේ විධායක ජනාධිපති ක්‍රමය. ඒ නිසා වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ඔහුට ලබා දෙන ලද ජනවරම ඔහුට සහාය දෙන ලද දේශපාලන පක්ෂ සහ සංවිධානවල ප්‍රධාන අරමුණ බවට පත් උනේ මේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම. ඒ නිසා මෙතෙක් පහළ වෙච්ච හැම නායකයටත් වඩා වැඩි මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ඒ පිළිබඳ වගකීමක් සහ යුතුයකමක් තිබෙනවා. දැනට ඉදිරිපත් වී තිබෙන ව්‍යවස්ථා සංශෝධන දිස බලපුවාම මුළුමනින්ම එම ව්‍යවස්ථා සංශෝධනයේ සියලු කරුණු වලට ජනතා විමුක්ති පෙරමුණ එකඟ නොවුණා. අපි අපේක්ෂා කරන ව්‍යවස්ථා සංශෝධනයේ සම්පූර්ණව මෙම සංශෝධනය තුළ ඇතුළත් වී නොතිබුණා. නමුත් අපි හිතනවා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත් අපේ රටේ යහපැවැත්මටත් ඉතා වැදගත් සංශෝධන ගණනාවක් මෙම 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ අඩංගුව තිබෙනවා. විශේෂම විධායක ජනාධිපති ධූරය ජනාධිපතිවරයා සතුව තිබුණ අසීමිත බලතල ජනාධිපතිවරයා සතුව තිබුණ මහා විධායක බලය සැලකිය යුතු ප්‍රමාණයකින් මෙම 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කප්පාදු වෙනවා. මා දැක්ක සමහර අය මත ගොඩනගමින් යනවා ජනාධිපතිවරයා සතුව තිබුණු සියලු බලතල අග්‍රාමාත්‍යවරයා සතු වෙනවා කියලා. සම්පූර්ණ වැරදි.
විධායක ජනාධිපතිවරයා සතුව තිබුණු සමහර බලතල මුළුමනින්ම ඉවත් වෙනවා. ඒ කාටවත් ඉන්නේ නැහැ. උදාහරණයකට ගත්තොත් පාර්ලිමේන්තු විසිරුවේ හැරීමේ බලය අවුරුද්දක් ගියාට පසු එහෙම නැත්නම් ජනාධිපතිවරයාට යම් යම් කරුණු පිළිබඳව නඩු පැවරීමට නොහැකියාවේ තිබුණු බලය ඒ බලය මුළුමනින්ම ඉවත් වෙනවා. ඒක ජනාධිපතිවරයාට පැවරෙන්නෙත් නැහැ, අගමැතිවරයාට පැවරෙන්නෙත් නැහැ. ඒ වගේම සමහර බලතල ස්වාධීන කොමිසම් සභාව වෙත ලබා දෙනවා. ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරුවන් පත් කිරීම, පාර්ලිමේන්තු මහලේකම්වරයා පත් කිරීම, විගණන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරීන් පත් කිරීම ආදී රාජ්‍යයේ වැදගත්ම ස්ථාන තෝරාපත් කර ගැනීම සඳහා අවශ්‍ය වෙන බලය ස්වාධීන කොමිසම් සභාවට පැවරෙනවා. එතෙක් ඒවා තිබුණේ ජනාධිපතිවරයා යටතේ. වර්තමාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාගේ පත් කිරීම, වර්තමාන ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරුවන් ජනාධිපතිවරයාගේ පත් කිරීම, වර්තමාන විගණකාධිපතිවරයා ජනාධිපතිවරයාගේ පත්වීම. ඒ නිසා අපේ රටේ වැදගත් ආයතන වැදගත් තනතුරු හොබවන්නේ අද ජනාධිපතිවරයාගේ කැමැත්ත මතපත් වෙන තනතුරු. ඒ මුළුමනින්ම ස්වාධීනව පීඨවන ලද කොමිසම් සභාව වෙත පැවරෙනවා. ඊළඟ තවත් බලතල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට පැවරෙනවා. විශේෂයෙන්ම ස්ථාවර නියෝගවල සංශෝධනයක් මේ වන විට සාකච්ඡා කරමින් තිබෙනවා විධායක කාරක සභාව පිහිටවීම පිළිබඳව. ඒතර විධායක ජනාධිපතිවරයා සතුව තිබුණු සමහර බලතල පාර්ලිමේන්තුවේ විධායක කාරක සභාව වෙත පැවරෙනවා. ඒ වගේම තවත් බලතල ප්‍රමාණයක් කැබිනට් මණ්ඩලයට සාමූහිකව පැවරෙනවා. තවත් බලතල ප්‍රමාණයක් අග්‍රාමාත්‍යවරයාට පැවරෙනවා. තවත් බලතල ප්‍රමාණයක් ජනාධිපතිවරයාටත් පැවරෙනවා. මේක හොඳ නැද්ද අපේ රටට? තනි පුද්ගලයෙක් මත තිබුණු අසීමිත බලය සමහර ඒවා මුළුමනින්ම ඉවත් වෙනවා. සමහර බලතල ස්වාධීන කොමිසම් සභාව වෙතත්, පාර්ලිමේන්තුව වෙතත්, කැබිනට් මණ්ඩලය වෙත සාමූහිකවත් අග්‍රාමාත්‍යවරයා වෙතත්, ජනාධිපතිවරයා වෙතත් පැවරෙනවා. එනිසා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත්, අපේ රටේ යහපැවැත්මටත්, ඒකාධිපතිත්වයක් නිර්මාණය වීම සඳහා වැළැක්වීමටත් මෙම විධායක ජනාධිපතිවරයෙකු තිබුණු බලතල බෙදා වෙන් කිරීම අතිශය වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයක්. විශේෂයෙන් මෙම ව්‍යවස්ථාව අපේ රටේ ඒකාධිපති බලයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වෙන කරුණු මෙම ව්‍යවස්ථාව ඇතුලේ සඳහන් වී තිබුණා. ඒ ගලවා දෙමීම හොඳ නැද්ද? ඔබ හිතනවා රාජපක්ෂ ජනාධිපතිවරයාට ඒකාධිපති වීරෝ කිව්වා. ජේ.ආර්. ජයවර්ධනට ඒකාධිපතියෙක් කිව්වා. ඔවුන් කුමන්ත්‍රණ වලින් බලය ගත්තු අය නෙවෙයි. ඔවුන් ජනවරමකින් බලය අරගෙන විවස්ථාවේ තිබෙන බලය ආරෝපණය කරගෙන ඒකාධිපතිත්වයක් නිර්මාණය කර අපේ රටේ. ඒක අපි ඕනතරම් අපේ අධ්‍යක්ෂින් වලින් අපි විදලා තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරයා සතුව තිබෙන මේ ඒකාධිපති බලය විවස්ථාවෙන් ඒකාධිපතිත්වයක් නිර්මාණය වීම සඳහා තිබෙන හැකියාව ඒ විවස්ථාවෙන් ගලවා දැමීම ප්‍රජාතන්ත්‍රවාදී නෙවෙයිද? ඒ හිත කර නැද්ද? ඒට විරුද්ධ වෙන්න පුළුවන් කාටද? ඒට විරුද්ධ වෙන්න පුළුවන්කම දෙන ඒකාධිපතිත්වයේ වියරුවෙන් පෙළෙන ඒකාධිපතිත්ව මානසිකත්වයෙන් පෙළෙන අයට පමණයි. ඒ විතරක් නෙවෙයි. මේන් කොමිසම් සභා 18 වෙනි සංශෝධනයෙන් ඉවත් කරන ලද කොමිසම් සභාව යලි ස්ථාපිත කරන අතර අලුතෙන් කොමිසම් සභා ගණනාවක් පිහිට වෙනවා. ඒ වගේම දැන්ට පිහිටුවා තිබෙන කොමිසම් සභා විවස්ථාදායක සභාවෙන් පත් කිරීම සඳහා යෝජනා කරලා තිබෙනවා. උදාහරණයකට ගත්තොත් රාජ්‍ය සේවා කොමිසම් සභාව තිබුණා, පොලිස් සේවා කොමිසම් සභාව තිබුණා, මැතිවරණ සේවා කොමිසම් සභාව තිබුණා. 18 වෙනි සංශෝධනයේ මේවා මුළුමනින්ම අහෝසි කරා. යලි 17 වෙනි සංශෝධනයෙන් ඇති කරන ලද කොමිසම් සභා මෙම විවස්ථා සංශෝධනය හරහා නැවත ඇති කරනවා. ඒ වගේම වැදගත් කොමිසම් සභාවන් දෙකක් ජාතික විගණන කොමිසම් සභාව සහ ප්‍රසම්පාදන කොමිසම් සභාව කියන අලුත් කොමිසම් සභා දෙකක් ස්ථාපිත වෙනවා. අපි දන්නවා ආණ්ඩුවකට එරෙහිව තියෙන ප්‍රබලම විවේචනය බවට පත් වී තිබෙනවද වංචාව දූෂණය. ඒ කියන්නේ රාජ්‍යයේ මිලදී ගැනීම වලදී සිදු වී තිබෙන අක්‍රමිකතාවය. ඒ සඳහා ප්‍රසම්පාදන කොමිසම් සභාව පිටවන. රාජ්‍යයේ මිලදී ගැනීම පිළිබඳව විධිමත් නීති පද්ධතියක් හඳුන්වා දෙන්න. මිලදී ගැනීමේදී නිවැරදි ටෙන්ඩර් ප්‍රතිපාටියක් අනුගමනය කරාද?
හැම කෙනාටම සමාන අවස්ථා ලබා දුන්නාද? මිලදී ගැනීමේ ක්‍රියාපටිපාටි නිවැරදි ලෙස සිද්ධ වුණාද කියලා පරීක්ෂාවට භාජනය කරන්න. ප්‍රසම්පාදන කොමිසම් සභාවක් ගොඩනගෙනවා. ඒක සුදුසු නැද්ද? ඒක රටට අතිශය හිතකර කොමිසම් සභාවක්. ඒ වගේම ජාතික විගණන කොමිසම් සභාව. අපි මීට කලිනුත් කියලා තිබෙනවා. අපේ විගණන ක්‍රියාවලිය තිබෙන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයක් වගේ. ඒ කියන්නේ සිද්ධ වුණාට පස්සේ ගිහිල්ලා සිද්ධ වුණේ කොහොමද කියලා බලනවා. ඒ වෙනුවට පූර්ව විගණන ක්‍රියාවලියකට අවශ්‍ය නීති සම්පාදනය වෙනුවෙන් ජාතික විගණන කොමිසම් සභාවක් පිහිටවින්න තීරණය කළා තිබෙනවා. ඒවත් පත් කිරීම ව්‍යවස්ථාදායක සභාව වෙත පවරා දී තිබෙනවා. ඒ වගේම මෙතෙක් ව්‍යවස්ථාදායක සභාව විසින් පත් නොකරන ලද දේශපාලනඥයන් විසින් පත් කරන ලද කොමිසම් සභාවක් පත් කිරීම මෙම ව්‍යවස්ථාදායක සභාව වෙතට ගෙනත් තිබෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවට මෑත කාලේ බරපතල චෝදනා එල්ල වුණා. ඒ කියන්නේ විශ්වවිද්‍යාල දරුවන් තෝරා ගැනීමේදී නාමල් රාජපක්ෂගේ ලිපිවලට අනුව තෝරාපත් කරගත්තයි කියලා. එතකොට යම් ප්‍රමාණයකට ස්වාධීනත්වයෙන් පැවතුණු විශ්වවිද්‍යාල කොමිසම් සභාවත් දේශපාලන හස්තයේ විසින් ගිලගෙන තිබෙනවා. අන්නෙම විශ්වවිද්‍යාල කොමිසම් සභාවේ කොමිසම් සභාව තෝරාපත් කිරීමක් විධායක සභාව මේ ව්‍යවස්ථාදායක සභාවට ලබා දෙනවා. සාධාරණ නැද්ද? ඒ නිසා මේ කොමිසම් සභාව පිහිටවීම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා යම් සැලකිය යුතු ප්‍රගමනයක් සහිත තීරණයක් බවට පත් වී තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුව ජනතාව විසින් තෝරාපත් කරගත්තට පස්සේ ජනාධිපතිවරයාට අසීමිත බලයක් තිබුණා. අවුරුද්දක් ගියාට පස්සේ ඒ ජනවරම මුළුමනින්ම පස්සේ කළා පාර්ලිමේන්තු විසිරුවා හරින්න. ඒ පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට විසිරුවා හරීමේ තිබෙන බලය ඉවත් කරලා තිබෙනවා. ඒක අගමැතිවරයාට හෝ කැබිනට් මණ්ඩලයට හෝ කිසිවෙකුට පවරා දීලා නැහැ. ඒ මුළුමනින්ම ඉවත් කර තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු දිනය නිශ්චිත කරලා තිබෙනවා. යම් කාල වකවානුවකට. අවුරුදු 4මාරක් යන තේ පාර්ලිමේන්තු විසිරුවා හරින්න බෑ. පහ පනින්නත් බෑ. ඒ කියන්නේ අවුරුදු 4මාරත් පහත් කියන මාස 6 ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්විය යුතුයි. ඒක රටට හොඳ නැද්ද? පසුගිය කාලේ අපි දැක්කා මැතිවරණ පවත්වපු විදිය. කිලිනුච්ච අල්ලපුවාම මැතිවරණ පවත්වනවා. අලිමංකඩ ගිහුවාම මැතිවරණ පවත්වනවා. ග්‍රහචාරානුව මැතිවරණ පවත්වනවා. සුමනදාස් කිව්වම ඡන්ද තියෙනවා. මෙහෙම තිබ්බු රටක්. එහෙම තිබ්බු රටක මැතිවරණය පැවැත්වීම යම් කාල රාමුවකට ගේනවා. ඒක වැදගත් නැද්ද? ඒක ඉතාමත් වැදගත් බලගත් ව්‍යවස්ථා සංශෝධනයක් මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළත් කරලා තිබෙනවා. ඒ වගේම අමාත්‍ය දුර ඔබට මතකයි. අමාත්‍ය දුර වල සීමාවක් නැහැ. හිත රිදුනාම අමාත්‍ය දුරයක් දෙනවා. කෙනෙක් ගන්න ඕන වුණාම අමාත්‍ය දුරයක් දෙනවා. කෙනෙක්ව ඉවත් කරන්න ඕන වුණාම අමාත්‍ය දුර කෑලි වලට කඩනවා. මෙවැනි විකාර රූපී තත්ත්වයක් අපේ රටේ මේ අමාත්‍ය දුර පිළිබඳ ගොඩනගලා තිබුණා. ඒ නිසා සීමාවක් තිබුණේ නැහැ. පසුගිය ආණ්ඩුවේ අමාත්‍ය දුර 110 දක්වා අමාත්‍ය දුර නියෝජ්‍ය අමාත්‍ය දුර දක්වා වර්ධනය වෙමින් තිබුණා. ඒක රටට මහා බරක්. රටට විතරක් නෙවෙයි. විශාල පරිපාලන අවුලක් නිර්මාණය කළා තිබුණා. ප්‍රතිපත්ති ගැනීමේදී විශාල අර්බුදයක් නිර්මාණය කළා තිබුණා. මේ අමාත්‍යංශ බෙදීම සහ විශාල අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීම. අපි දන්නවා 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මොනතරම් අඩුපාඩුකම් තිබුණා. ඒ සංශෝධනයේ වැදගත් වගන්තියක් තිබුණා. ඒ වැදගත් වගන්තිය තමයි පළාත් සභාවකට පත් කළ හැකි වන්නේ මහා අමාත්‍යවරයා සහ තව ඇමතිවරු 4ක් පමණයි. ඒ නිසාද කොහෙත් පළාත් සභාව බස්නාහිර වේවා, නැගෙනහිර වේවා, උතුරේ වේවා, උතුරු මැද වේවා කවර පළාත් සභාවකවත් අමාත්‍ය දුර ගණන 4කට සීමා වෙලා තියෙනවා. ඒ මොකක් නිසාද? මේ වැදගත් ව්‍යවස්ථා සංශෝධනයේ ව්‍යවස්ථාවත් උඩට ඇතුළත් වෙලා තිබෙන නිසා. එහෙම නැත්නම් මේ පළාත් සභාවලට වෙනදී මොකද්ද කියලා අපිට බලා ගන්න තිබුණා. නේද? එක එක විදියට තනතුරු දෙන්න, බෙදන්න පටන් ගත්තා. ඒ නිසා මේ වැදගත් සංශෝධනය එන්න ඕනේ නැද්ද මේකට? අපි ඉදිරිපත් කළ තියෙන සංඛ්‍යාව මේක නැති එක වෙනම ප්‍රශ්නයක්. අපි කිව්වේ ඇමතිවරු 30යි, නියෝජ්‍ය ඇමතිවරු 30යි කියලා. හැබැයි ඔවුන් යෝජනා කළ තියෙන ඇමතිවරු 30යි, නියෝජ්‍ය රාජ්‍ය ඇමතිවරු 40යි කියලා. නමුත් අපි ඉදිරිපත් කරන එක නෙවෙයි. නොඋනත් යම් සාධනීය පියවරක් මේක තුල තිබෙනවා. අඩුම තරමේ ඇමතිවරු 30යි, රාජ්‍ය ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු 40යි, උපරිම 70යි කියලාත් රට දන්නවා. එතනින් එහා යන්න බෑ. ඊළඟේ ගොඩනැගෙන ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් නම් කියලා ඒක 100 දක්වා වැඩි කරගෙන තිබෙනවා. මේ මැතිවරණයෙන් පස්සේ ජාතික ආණ්ඩුවක් ගොඩනැගෙන 100 දක්වා වැඩි කර. ඒවට අපි එකඟ නැහැ. නමුත් යම් සීමාවක් මේ ව්‍යවස්ථාව ඇතුළට ඇතුල් කරන්න උත්සාහ කරමින් තිබෙනවා
අමාත්‍ය ධූර පිළිබඳව. ඒක රටට හොඳ නැද්ද? විශාල විවේචනයක්, විශාල ආందోලනයට තුඩු දී ප්‍රශ්නයක් තමයි මේ අමාත්‍ය ධූර ලබා දීම. මේ අමාත්‍ය ධූර ලබා දීම තමයි පහුගිය කාලේ අපේ රටේ දේශපාලනයේ සංස්කෘතිය මහා විකෘතියක් නිර්මාණය කරන්න හේතු සාධක වුණා. විපක්ෂෙන් පාර්ලිමේන්තුවට එනවා, අමාත්‍ය ධූරයකට ආණ්ඩුවට එනවා. මේකනේ සිද්ධ වුණේ. ඒ නිසා මුළු දේශපාලන සංස්කෘතියම දේශපාලන මුළු විකෘතියක් නිර්මාණය කරන්න මේ අමාත්‍ය ධූර ඕන විදියට ප්‍රදානය කිරීමේ අයිතිය ජනාධිපතිවරට ලබා දීම ප්‍රශ්නයක් බවට පත් වෙනවා. එම වැදගත් සංශෝධනයක් මෙම ව්‍යවස්ථා සංශෝධනය තුළට අඩංගු වී තිබෙනවා. ඒ වගේම ditth පුරවැසිභාවයේ තියෙන අයට පාර්ලිමේන්තු නියෝජනය කරන්න බෑ. එහෙමනම් ඔව් අනෙක් රටේ පුරවැසිභාවය අත්තරින්න ඕන කියන සංශෝධනයේ මෙම ව්‍යවස්ථා සංශෝධනය තුළ ඇතුළත් වී තිබෙනවා. ඒ නිසා මෑත කාලේ අපේ රටේ ව්‍යවස්ථාවට ගෙන එන බලගතුම ජනතාවට හිතකරම ප්‍රජාතන්ත්‍රවාදීම ව්‍යවස්ථා සංශෝධන අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙලා තිබෙනවා. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ව්‍යවස්ථා සංශෝධන 18ක් මේ වෙනකොට ගෙනලා තිබෙනවා. ඒකෙන් ප්‍රජාතන්ත්‍රවාදී දිශාවට එකම පියවරයි තබලා තිබෙන්නේ 17 වෙනි සංශෝධනය. 18 වෙනි සංශෝධනයෙන් එම පියවරක් මුළුමනින්ම ඇකලුවා. ඒ නිසා පළවෙනි වතාවට යලිත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේට රටේ ප්‍රජාතන්ත්‍රවාදී විහිළුණු ශක්තිමත් කිරීම වෙනුවෙන් වැදගත් බලගත් සංශෝධනයක් ගෙනත් තිබෙනවා. මේ සංශෝධන මොකද කරන්න ඕන? මෙය පරාජයටපත් කළන් ඉඩ දී යුතුද? මේ කුමන්ත්‍රණකාරී බලවේගයන්ට ඒ යටපත් කරන්න ඉඩ දී යුතුද? නෑ, පුරවැසියන් හැටියට ඔබටත්, මාධ්‍යවේදීන් හැටියට ඔබටත්, දේශපාලකයන් හැටියට අපිටත් අපි හැම දෙනාටම වගකීමක් තිබෙනවා. මේ බලගත් ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම වැළැක්වීම සඳහා දියත් කොට තිබෙන යටි කූට්ටු වැඩපිළිවෙල පරාජයටපත් කරන්න. දැන් සමහර අය මේක ගැන බලන්නේ. දැන් අගමැති කවුද? ඊළඟ අගමැති වෙන්නේ කවුද? දැන් ජනාධිපති වෙන්නේ කවුද? ඊළඟ ජනාධිපති වෙන්න පුළුවන්ද? වගේ සාධක මත ව්‍යවස්ථා බලන්න තරම් නොමේරු කණ්ඩායමක් දේශපාලන හිඳීම පිළිබඳව අපි කනගාටු වෙනවා. ව්‍යවස්ථාවක් දෙස අපි බැලිය යුතු වන්නේ අද අගමැති කවුද, හෙට අගමැති කවුද කියන සාධකය මත නෙවෙයි. අද ජනාධිපති කවුද, හෙට ජනාධිපති වෙන්න හිතාගෙන ඉන්නවා වගේ කියන සාධක මත නෙවෙයි. ව්‍යවස්ථාවක් ලෙස බැලුව යුතු වන්නේ පොදු සාධක මත, පොදු ප්‍රතිපත්තීන් මත. වාඩි වෙන්නේ කවරෙක්ද, ඉවත් වෙන්නේ කවරෙක්ද, ඒක නෙමෙයි සැලකිල්ලක් කරන්න ඕනකම තිබෙන්නේ. ඒ ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති, ඒ ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගුව රටට හිත කරද අහිත කරද? එහෙම නැත්නම් මම වාඩි වෙයිද, මට වාඩි වෙන්න බැරි වෙයිද, මම වාඩි වුණොත් මොකක් වෙයිද, මට වාඩි වෙන අපේක්ෂාව නැතුව වේද කියන සාධක මත ව්‍යවස්ථාව සාකච්ඡාවට ගන්න සිදුවීම අපේ රටේ මහා බරපතල කේද වාචකයක්. එවැනි වර්ගයේ දේශපාලනඥයන් අපේ රටේ දේශපාලනය කිරීම අපේ රට බරපතල අනතුරක්. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ මේ ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ ස්ථාවරය හරි පැහැදිලි. ඒ අගමැති වෙන්නේ කවුද, ඉන්නේ කවුද කියන සාධකෙ මත නෙවෙයි. ජනාධිපති වෙන්නේ කවුද, ජනාධිපති ඉන්නේ කියන සාධකෙ මත නෙවෙයි. රටට ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කිරීම වෙනුවෙන් වැදගත් සංශෝධනයක් මේක. දැන් මේ සංශෝධන සම්මත කර ගැනීම වෙනුවෙන් ඇති වී තිබෙන බාධකය මොකක්ද? මේක ජනතාව විසින් ඉටු කරන කාර්යයක් නම් ජනතා විමුක්ති පෙරමුණ මුළුමනින්ම වගකීම් බාර ගන්නවා. මේක අපි ඉටු කරලා දෙනවයි කියලා. මේක ජනමත විචාරණයක් නම් අපි සහතික කරලා කියනවා මෙය ජනමත විචාරණයෙන් ජනතාව හරහා සම්මත කරන්න පුළුවන් කියලා. නමුත් ඇති වී තිබෙන තත්ත්වය තමයි මේ සම්මත කර හැකි වන්නේ පාර්ලිමේන්තුවේ മന്ത്രിවරුන්ගේ. පාර්ලිමේන්තුවේ 3/2 බලයක් මේ සම්මත කර ගැනීම වෙනුවෙන් අවශ්‍යයි. මේ පාර්ලිමේන්තුව මොකක්ද? 18 වෙනි සංශෝධනය සම්මත කරනකොට පූස් පැටව් වගේ සුරතල් වෙවි හිටපු මහත්තුරුන්ගේ සමන්විත පාර්ලිමේන්තුව. කැසිනෝ පනත සම්මත කර ගැනීමේදී පූස් පැටව් වගේ නිහඬව හිටපු පාර්ලිමේන්තුව. විශේෂයෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය. ඔවුන්ගේ සහාය මේ සදා අවශ්‍යයි. ඒ සහාය ලබා ගැනීම වෙනුවෙන් විවිධ දේවල් කරලා තිබෙනවා. ජනාධිපති අතිරේක ලේකම් චක්‍ර ලේඛනයක් නිකුත් කරා. හිටපු ඇමතිවරුන්ට, නියෝජ්‍ය ඇමතිවරුන්ට වාහන දෙකක්, ජීප් එකක් සහ කැබ් රථයක්, අවශ්‍ය ඉන්ධන සහ රියදුරේ ලබා දෙන්න මේ දින 100ට. දින 100වත් තමන්ගේ අතින්
තෙල් ටිකක් ගහගෙන තමන්ගේ වාහනේ දුවන්න බැරි മന്ത്രിවරු. කප්පන් දෙන්න උනා මේ 19 ගැන යම් අදහසක් ගන්න. එතරින් අතර නොවි ජනවාරි මාස 8 වෙනිදා පරාජයට පත් කරන ලද. ඒ ජනවරමෙන් ප්‍රතික්ෂේප කරන ලද. පවිත්‍ර දේවි වන්නිආරච්චිලාට, එස්.බී. දිසානායකලාට, ඩිලාන් පෙරේරාලාට අමාත්‍ය දුර දෙන්න සිදු වී තිබුණා. මෙම සංශෝධනයට යම් සහායක් ලබා ගැනීමේ අරමුණින්. එනිසා කප්පන් දෙමින් මේ සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න සිදු වෙලා තිබෙනවා. නමුත් දැන් දියත් වෙමින් තිබෙන කුමන්ත්‍රණය ගත්තොත් ඒ කප්පන් වලින් පමණක් මේක වළක්වන්න පුළුවන් තත්ත්වයක් පෙන්වු කරමින් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුරයාපා ඔවුන්ගේ ලේකම්වරයාගේ ප්‍රකාශ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාලගේ ප්‍රකාශ දිහා බලපුවාම ඊයේ අදත් පසුගිය දින කීපය තුලත් ඔවුන් විසින් කරන ලද ප්‍රකාශවල මුළුමනින්ම අඩංගු වී තිබෙන්නේ මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම වැළැක්වීමේ අරමුණින් ඔවුන් කටයුතු කරන බව. දැන් අපිට ප්‍රශ්න තිබෙන අපිට අනුරයාපා කියන එක වැදගත් නැහැ. අපිට නිමල් සිරිපාල කියන එක වැදගත් නැහැ. අපිට වැදගත්කම තිබෙන්නේ මෛත්‍රීපාල කියන එක. එනිසා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ තමගේ ස්ථාවරය රටට වහම ප්‍රකාශයට පත් කළ යුතුයි. ඔහු ජනාධිපති ධූරයේ ජනාධිපතිවරණයට තරඟ කරන අවස්ථාවේ සෑම වේදිකාවකම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ජනතාවට ප්‍රතිඥාවක් ලබා දුන්නා. ඒ වගේම ඔහු ජනතාවට ඉදිරිපත් කරන ලද වැඩපිළිවෙල ඇතුලේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ප්‍රතිඥාවක් ලබා දුන්නා. ඔහු ජනාධිපති ධූරයට පත් වෙලා දළදා මාලිගාවේදී කරන ලද ප්‍රකාශයේදී අන්තිම ජනාධිපතිවරණය බවට පසුගිය ජනාධිපතිවරණය පත් කරන බවට ප්‍රකාශයක් ලබා දුන්නා. එනිසා මැතිවරණ වේදිකාවෙත් මැතිවරණයෙන් පසු ආසන්න කාලය තුලත් ඔහු පැහැදිලිව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ජනතාවට ප්‍රතිඥාවක් ලබා දී තිබෙනවා. නමුත් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වුණා, පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා, අධිකරණයට ගොස් තිබෙනවා, පාර්ලිමේන්තු විවාදයටගෙන 9-10 දෙදින තුල විවාද කොට 10 වෙනිදා සම්මත කරගන්න නියමිතව තිබෙනවා. නමුත් මේ කරුණු පිළිබඳව ප්‍රකාශයට පත් වෙච්ච මොහොතේ සිට කිසිවක් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ප්‍රකාශ කරලා නැහැ. ඒ නිසා අපිට අවශ්‍යකම තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගෙන් ප්‍රකාශයක් අවශ්‍යයි රටට 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඔහුගේ ස්ථාවරය. ස්ථාවර පමණක් නෙවෙයි. ඔහුට වගකීමක් තිබෙනවා තමන්ගේ ස්ථාවරය තමන්ගේ පක්ෂය තුල ජයග්‍රහණය කරන්න. මා දක්කින මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍යම කාර්ය සභාව කැඳවලා පක්ෂ ස්ථාවරය ගන්න තිබෙනවා. මා දක්කින මෛත්‍රීපාල සිරිසේන මහත්මයා තමන්ගේ පාර්ලිමේන්තු කණ්ඩායම කැඳවලා පක්ෂ ස්ථාවරය ප්‍රකාශයට පත් කළා තිබෙනවා. ඒ නිසා මෛත්‍රීපාල මහත්මයාගේ ප්‍රකාශ පමණක් වැදගත් නැහැ. ඒ ප්‍රකාශ යථාර්ථය බවට පත් කරගන්න මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ක්‍රියාකාරීත්වයක් ඕන. බැලු බැල්මට ඒ ක්‍රියාකාරීත්වය පෙන්වුම් කරමින් නැහැ. අපි මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට කියන්නේ. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය මේ එකඟතාවයේ දීලා එකඟතාවයේ කඩලා ඉතිහාසයේ කුණු කූඩේට අයත් නායිකාවක් බවට පත් වුණා. මහින්ද රාජපක්ෂ මහත්මයා මේ පොරොන්දුව දීලා ඒක කඩලා ඉතිහාසයේ කුණු කූඩේට අයත් නායකයෙක් බවට ඔප්පු කරලා තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට අපි කියන්නේ දෙන ලද එකඟතාවයේ කඩලා අනාගතයේ කුණු කූඩේ හිමි වෙන තත්ත්වයක් ඔබ නිර්මාණය කරගත යුතුනේ. ඒ නිසා විවස්ථා සංශෝධනයට එකඟ වෙනව පමණක් නෙවෙයි. එම විවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම වෙනුවෙන් ඔහුගේ දායකත්වය අවශ්‍යයි. අපි විධායක සභාවේදී උට කිව්වා. 9 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඉදිරිපත් කොට පළමු කතාව මෛත්‍රීපාල සිරිසේන මහත්මයා විසින් ප්‍රකාශ කළ යුතුයි කියලා. ඔහු කරන්න ඕන. පාර්ලිමේන්තුවට ගොස් මා දැක්ක ඔහු පාර්ලිමේන්තුවට ගොස් සෞඛ්‍ය පනත ඉදිරිපත් කළ සාකච්ඡා කතා කරා. ඒ වගේම මේ වැදගත් බලකතු 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. ඔහුට පාර්ලිමේන්තුවට ගොස් කතා කරන්න පුළුවන්. නමුත් ඒ වෙලාවේ විධායක සභාවේ සිනා මුසුමුණින් ප්‍රතිචාර දක්වා අරුණකොට නිශ්චිත ප්‍රතිචාරයක් දැක්ුවේ නැහැ. ඒ නිසා ඔහුගේ ඇත්ත කැමැත්ත පෙන්වන්න නම් ඔහු පාර්ලිමේන්තුවට යා යුතුයි. පාර්ලිමේන්තුවට ගොස් මෙම පනත ඉදිරිපත් කළ යුතුයි. එම පනතේ තියෙන පනතර පක්ෂපාතීව ඔහුගේ අදහස් ඉදිරිපත් කළ යුතුයි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාර්ය සභාව කැඳවිය යුතුයි. මධ්‍යම කාර්ය සභාවේ තීරණයක් ගත යුතුයි.
ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ කැඳවිය යුතුයි. මන්ත්‍රී කණ්ඩායමේ තීරණයක් ගත යුතුයි. ඔහු සක්‍රියව මැදිහත් වී මෙම 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන්න. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. තමන්ගේ තිබෙන කැමැත්තත් ඒ සඳහා තමන් දක්වන දායකත්වයත් රටට ඉදිරිපත් කර යුතුයි. එසේ ඉදිරිපත් කරන්නේ නැත්නම් අපට දැනෙන්නේ මෛත්‍රීපාල මහත්මයා හැංගි හොරගල්ල හුලනවා කියලා. ඒ නිසා හොරගල්ල හුලන ප්‍රතිපත්තියෙන් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඉවත් වී සිටියි. දැන් සමහර අය පාර්ලිමේන්තුවේ മന്ത്രി දුර දෙකක්ද කොහෙද තියෙන්නේ? රටේ කොහෙවත් පළාත් සභාවකට ඉල්ලන්නෙත් නෑ. ඉල්ලන්නෙත් බස්නාහිර විතරයි. බස්නාහිරලත් ගම්පහ කෙනත් පරාදයි කළුතර කෙනත් පරාදයි. ආවේ කොළඹින් විතරයි മന്ത്രി දුර දෙක. ජනපදනමකුත් නැති. മന്ത്രി දුරත් නැති. කිසි බලයක් නැති කෙනෙක් කොහොමද කෑ ගහලා කියන්නේ මේක පරාද කරනවා කියලා. මොකද උඩ තියෙන බලය. ඒ හඬ ජාකොබ්ගේ අත ඊසොප්ගේ හඬ චම්පිකගේ වුණාට අත මෛත්‍රීපාලගේ. ඒ අත මෛත්‍රීපාලගේ නෙවෙයි නම් මෛත්‍රීපාල මහත්මයාට තමයි පැවරී තිබෙන්නේ ඒ අත තමන්ගේ නොවන බව සහතික කරන්න. ඒ හඬ නිමල් සිරිපාලගේ වුණාට ඒ හඬ අනුරයාපගේ වුණාට හරි පැහැදිලි දැන් පෙන්눔 කරමින් යන්නේ ඒ අත මෛත්‍රීපාලගේ අත බව. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයන් අපි ඉල්ලා හිටියා. ඔහු 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඔහුගේ ප්‍රතිපත්තිමය අදහස සාය සාර්ථක කර ගැනීම සඳහා ඔහුගේ මැදිහත් වීම අවශ්‍යයි. එසේ කරන්නේ නැත්නම් ඔහු නිහඬව ඉඳමින් ඔහු මුණුවත රකිමින් ඔහු කිසිදු ප්‍රකාශයක් නොකර මෙය පාර්ලිමේන්තුවේ සම්මත වීම වැළැක්වීම සඳහා ඔහු යටි උගුල් අටවන නායකයෙක්. ඒක තමයි අපිට තිබෙන අදහස දෙන්නේ. ඒක එහෙම නොවේ නම් ඒක එහෙම නොවන බව සහතික කරන්න ඕන මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. මොකද දැන් දියත් වූ වැඩපිළිවෙල දැන් ඇතිවෙමින් තිබෙන ප්‍රකාශ සිදුවෙමින් තිබෙන ප්‍රකාශ මේ සියල්ල දෙස අපි කවුරුවත් දේශපාලනේ බබ්බු නෙවෙයි. අපි කවුරුවත් පුරුදු වෙන දේශපාලනය කරනවා නෙවෙයි. අපිට දේශපාලන අත්දැකීම් තිබෙනවා. අපිට ඉතා හොඳින් දොරේ සද්දෙත් බෙරේ සද්දෙත් වෙන්කොට හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා මේ දොරේ සද්දෙද මේ බෙරේ සද්දෙද කියලා අපිට ඉතා හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේ දියත් වෙමින් තිබෙන වැඩපිළිවෙල පිටපස මෛත්‍රීපාල සිරිසේන මහත්මයා නැත්නම් නැති බව සහතික කරන එකක් නැති බව ප්‍රායෝගිකව ඔප්පු කරන එකක් ඌට බාරයි. අපි දැනට සිදුවෙමින් තිබෙන සිදුවීම් මත අපි පැහැදිලිව දකිනවා මේ පිටපස මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සිටිය යුතුයි. ඔබ හිතනවද මේ 18 වෙනි සංශෝධනය සම්මත කරනකොට පූස් පැටව වගේ හිටපු කට්ටිය 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරනකොට මහා අන්ධහැර පාන කණ්ඩායම් බවට පත් වී තිබෙන්නේ කොහොමද? ඒ ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයේ නිහඬ හෝ අනුබල දීමක් නොමැතිව මේ දී සිදුවිය හැකිද දේශපාලන? නිමල් සිරිපාල මහත්මයාගේ ප්‍රකාශ අනුරයාපාගේ ප්‍රකාශ ඔවුන්ගේ ප්‍රකාශ ලෙස පමණක් අපි සැලකිලිමත් කළ යුතුද? ඒ තරම් දේශපාලනයේ අඳබාල විය යුතුනේ අපි කවුරු? මේ නිමල් සිරිපාලගේ අනුරයාපාගේ ප්‍රකාශ නෙවෙයි. මේ ප්‍රකාශ පිටපස වෙන උවමනාවක් තිබෙනවා. ඒ උවමනාව තමයි මේ වැදගත් ව්‍යවස්ථා සංශෝධනයේ සම්මත වීම වැළැක්වීම. ඒක කරුණු දෙකක් තිබෙනවා. ඒක එහෙම නෙවෙයි නම් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා තහවුරු කරන්න ඕන. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ බල අරගලයක් මතුවලා තිබෙනවා. එකක් ජනවාරි මාසයේ 8 වෙනිදා පරාජයට පත් කරන රාජපක්ෂ මහත්මයා අනිත් කඳුර මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් නියෝජනය කරනවා. ඇත්ත ගත්තොත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට මුළු පක්ෂයම තමන්ගේ අතට තමන්ගේ මෙහෙයුමකට අත්පත් කරගන්න බැරි වෙලා තිබෙනවා. ඔහු කල්පනා කරනවා වෙන්න පුළුවන් විධායක ජනාධිපති ඒ තමන්ට තිබෙන බලතල සීමා වුණාට පස්සේ පක්ෂ ඇතුලේ බලය තමන්ට තහවුරු කරගන්න බැරි වේවි කියලා. පක්ෂ ඇතුලේ බලය තහවුරු කරගන්න නම් මේ ජනාධිපති බලය උපරිම ලෙස පවත්වා ගත යුතුයි කියලා ඔහු කල්පනා කරනවා වෙන්න පුළුවන්. අපි මෛත්‍රීපාල මහත්මයාට කියන්නේ ඒ ගැන බය වෙන්න එපා. ඔබගේ දූර කාලයට පමණක් සීමා වෙන පරිදි අන්තර්කාරණ බලතල පැවරෙනවා. ඒ නිසා රාජපක්ෂ අවතාරයට බයි මෛත්‍රීපාල මහත්මයා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටපත් කරන්න කිසිදු ප්‍රයත්නයක් දරන්න එපා කියන ඉල්ලීම අපි කරනවා. ඒ වගේම තවත් උවමනාවක් තිබෙනවා වුන්ගේ. ඕන් හිතනවා ඉක්මන් මැතිවරණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවාසි කියලා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බෙදීමක් ඇති වී තිබෙනවා. ඒ බෙදීම හේතු කොටගෙන ඉක්මන් මැතිවරණයක් අවාසි. ඒ නිසා මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඡන්ද ක්‍රමය සම්බන්ධ කරමින් ඉක්මන් මැතිවරණයකට යාම වැළැක්වීමේ අරමුණක් මේ තුල තිබෙනවා. අයිතාව වගකීමෙන් කියන්නේ. ඉතාමත් පැහැදිලි තොරතුරු සාක්ෂි අපි සතු තිබෙනවා. මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන්න නම් ඡන්ද ක්‍රමයත් එක්ක එක විට සම්මත කළ යුතුයි කියලා මේක ගේන්නේ දෙකම නොකරින්න. ඒ කියන්නේ ඡන්දෙට යන එක පමා කරන්න. ඒ නිසා එක් දේශපාලන කණ්ඩායම් වල තම තමන්ගේ බලවමනාව තහවුරු කර ගැනීම වෙනුවෙන් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඡන්ද දීම නොදීම තීරණය කරන්න එපයි කියන එකයි අපේ අදහස. ඒ වගේම තවත් අය කල්පනා කරනවා දැන් ඒ අයට ඔවුන් ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඒ කියන්නේ ආණ්ඩුවෙන් එළියට ඇවිල්ලා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ජයග්‍රහණයේ දායකත්වය සැපෙවුවා. නැවත ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සමීපව වැඩ කරනවා. හැබැයි ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඡන්දේ නාම යෝජනා ඉල්ලුවොත් ඡන්දේ ඉල්ලුවොත් ඔවුන්ට අර ඡන්ද දායකයා ඡන්ද දෙන්න තියෙන ඉඩකඩ අඩුයි. ඔවුන්ට කැමති ඡන්ද දායකයා ඉන්නේ එක්සත් ජාතික පක්ෂය තුලත් මහින්ද රාජපක්ෂ මහත්තයාට එරෙහිව වැඩ කරපු කණ්ඩායම ඇතුළේ තමයි ඔවුන්ගේ ඡන්ද දායකයා ඔවුන්ගේ කැමැත්ත තිබෙන්නේ. හැබැයි උන්ට ඡන්ද ඉල්ලන්න සිද්ධ වෙලා තියෙනවා මොකක් ඇතුළේද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ. උදාහරණයකට ගත්තොත් රාජසේන රත්න. එතුමාට ඡන්ද ඉල්ලන්න වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ. හැබැයි එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළට එතුමාට වෙලා තියෙන්නේ මොකක්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව පරාද කරපු කෙනෙක් හැටියට තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන් හැටියට රාජිත සේනාරත්න ස්ථානගත වෙලා තියෙන්නේ. එහෙනම් ඔය එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලන්නේ. එක්සත් ජාතික පක්ෂ එකඟතාවය පළ කරලා නැහැ අපි දන්න විදිහට. එහෙමනම් ඔව් කල්පනා කරනවා ඉක්මන් මැතිවරණයකට ගියොත් Tamanට පාර්ලිමේන්තුවට තීරීපත් වෙන්න හැකියාවක් නැහැ. ඒ නිසා අවුරුද්දක විතර කාලයක් ඇදුනොත් පක්ෂය ඇතුලේ යමක් තහවුරු කර ගැනීමෙන් පාර්ලිමේන්තුවට තීරීපත් වෙන්න පුළුවන් කියන අදහසක් තිබෙනවා. රාජිතද විතරක් නෙවෙයි ඔය තත්ත්වෙම තමයි චම්පිකට ඉරනම අත්විඳින ඉරනම. ඒ නිසා ඔවුන්ගේ අපේක්ෂාව ඉක්මන් මැතිවරණයකදී ඔවුන්ට පාර්ලිමේන්තුවට එන්න වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අරා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයන් ඔවුන්ට මනාපයක් ප්‍රකාශයට පත් කරන් තින්න කඩ අඩුයි. ඒ නිසා ඡන්ද කල් දමා ගැනීම උවමනාවක් තිබෙනවා. මෙන්න මේ උවමනාවන් තමයි මේ විවිධාකාරී උවමනාව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලය තහවුරු කරගන්න, පාර්ලිමේන්තුවේ മന്ത്രി ධුරයක් ලබා ගන්න, ප්‍රතික්ෂේප කරන ලද ජනතාව තුළ යම් ප්‍රමාණයකට මතයක් ගොඩනගා ගන්න. මේ අවශ්‍ය වෙන කාලය ලබා ගැනීම වෙනුවෙන් තමයි මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම වැළැක්වීම සඳහා මේ කුමන්ත්‍රණ දියත් දෙමින් තිබෙනවා. ඒ නිසා මේ කුමන්ත්‍රණකාරී ක්‍රියාපිළිවෙත පරාජයට පත් කළ යුතුයි. ඒ වගේම 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 10 වෙනිදා අත උස්සන්නේ නැත්නම් අපි ජනතා අධිකරණයට යන්න ඕන 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔසවගෙන. අපි ජනතාවට ගිහිල්ලා කියනවා මේ වැදගත් සංශෝධනය සම්මත කර ගැනීමේ වැදගත් අවස්ථාව වෙන වෙන බලවමනාවන් සහ තමන්ගේ ඔළුවේ හදා ගන්න ලද මනස්ගාත ජනාධිපති වීමේ සිහිනවැනි ඔළුවේ හදා ගන්න ලද විකාර අදහස් හේතු කොටගෙන මේ සංශෝධන පාර්ලිමේන්තුවේ සම්මත කිරීම වළක්වා තිබෙනවා. ඒ සම්මත කරන්න වළක්වපු අයට පාර්ලිමේන්තුවේ දොරටු වහන්නේ කියන ආයතනය අපි මේ රටේ ජනතාවට ඉදිරිපත් කරනවා. ඒ නිසා තවත් අපි උත්සාහ දරමින් තිබෙන්නේ මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මේ පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න මේ යටි කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙල පරාජයට පත් කරන්න ඕන. මම නැවතත් කියන්නේ මේක අපිට ජනතාවත් එක්ක නම් මේ සම්බන්ධය බේරගන්න තිබුණේ. අපි පොරබදලා ජනතාවත් එක්ක මේ ප්‍රශ්නේ බේරගන්න තිබුණා. හැබැයි මේ ප්‍රශ්නේ බේරගන්න තිබෙන්නේ පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි වලට. ඒ පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි සිතන සිතුවිලි මත තමයි මේ සංශෝධන සම්මත වීම සහ නොවීම අද තීරණය වෙලා තිබෙන්නේ. ඒ නිසා අපි නැවතත් බලපෑම් කරමින් කියන්නේ මේ සංශෝධනයේ 10 වෙනිදා පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න මේ මොහොතේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හැම മന്ത്രിවරුගෙම සහාය ලබා දිය යුතු කියන ස්ථාවරය පිටිබින්නේ හැම කෙනාම Taman සතුටු වෙන යටි කුමන්ත්‍රණකාරී වමනාවන් පැත්තකින් තියන්න තමන්ගේ බල වමනාවන් පසකින් තබලා මේ වැදගත් ප්‍රජාතන්ත්‍රවාදයේ සඳහා ප්‍රජාතන්ත්‍ර දිවිවන් ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් මේ වැදගත් සංශෝධන පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම වෙනුවෙන් හැම කෙනාගේම සහාය අපි අපේක්ෂා කරනවා. මේක ඇත්තටම මේ විවස්ථාව නිකන් එළියට ආව නෙවෙයි. ජාතික විධායක සභාවෙන් විවස්ථා සාකච්ඡා කිරීම සඳහා අනු කමිටුවක් ගොඩනගලා තිබුණා. ඒ අනු කමිටුවට ලංකාවේ විවස්ථාව පිළිබඳව අසල අත්දැකීමක් තියෙන නීතිඥ මහතුරු සහ දේශපාලන පක්ෂවල නායකින් සහභාගී වුණා.
අපේ පක්ෂයේ විජිත හේරත් සහෝදරයා, ඒ වගේම හෙළවුරුමින් චම්පික රණවක සහ විටින්ට රතන හාමුදුරුවෝ මේ ඔක්කොම සහභාගී වුණා. ඒ නිසා මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දොරවල් ජනෙල් වහගෙන කාමරයක් ඇතුලේ සකස් කරපු එකක් නෙවෙයි. මේක විවිධ දේශපාලන පක්ෂවල සාමූහිකව සාකච්ඡා කරා. සාකච්ඡා කළා තමයි මේ අවසන් කෙටුම්පත හැදුවේ. ජාතික විධායක සභාවේදී අපි පහුගියදා මේ ප්‍රශ්නය අහුවට පස්සේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ප්‍රකාශ වුණේ මම ඒකට මා විසින් ඇහුවා දැන් මතයක් ගොඩනැගෙමින් තිබෙනවා හිටපු ජනාධිපතිවරු වගේම ඔබතුමත් මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට බාධා කරනවා යයි කියන හැඟීමක් තිබෙනවා රටේ විතරක් නෙවෙයි මගෙත් තියෙනවා කියලා කිව්වා. කියන්නේ පැහැදිලිද? එතුමා කිව්වා නෑ මට එහෙම වමනාවක් නෑ. මේක සම්මත කර ගැනීම සඳහා එයාගේ දායකත්වය දෙනවා කියලා. හැබැයි අපිට තිබෙන්නේ විධායක සභාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කරන ලද ප්‍රකාශය නෙවෙයි. ප්‍රකාශ වුණ තරම් කරන්න පුළුවන්. හැබැයි ඔහුගේ භාවිතාව ඔහු ඒ සම්මත කර ගැනීම සඳහා තමගේ පක්ෂය තුල තමගේ മന്ത്രി කණ්ඩායම තුල ඔහු දක්වන දායකත්වය ගත්තාම අවමයි. ඒ විතරක් නෙවෙයි ඊට ප්‍රතිපක්ෂව ඔහුගේ മന്ത്രി කණ්ඩායම ඔවුන්ගේ පක්ෂ කණ්ඩායම ඒකට එරෙහිව මත ඉදිරිපත් කරමින් තිබෙනවා. ඒ නිසා තමයි මේ සාධාරණ සැක අපිට මතුවලා තිබෙන්නේ. ඒක මෛත්‍රීගේ නොවේ නම් ඒ කියන්නේ හඬ සිරිපාලගේ හඬ අනුරයාපගේ හඬ චම්පිකගේ අත මෛත්‍රීගේ නොවේ නම් නොවන බව තහවුරු කළ යුත්තේ මෛත්‍රී අපි නෙවෙයි. මොකද දැනට සිදුවීම් පෙළ ගැහිලා තියෙන විදියට ඊට පැහැදිලිව අපිට ඒත්තු යමින් තිබෙනවා මේ ප්‍රකාශකයෝ ඒගොල්ලෝ උනාට උවමනාව තිබෙන මෛත්‍රීපාල මහත්මයාගේ බව. ඒක භාවිතාවෙන් අපි තේරුම් ගන්න තිබෙනවා. හැබැයි එහෙම නොවන බව සහතික කිරීම ඔහුගේ වගකීම. ඔහු ඔප්පු කරන්න නිකන් මේ මම මේක අහෝසි කරන්න කැමතියි කියලා කරන ප්‍රකාශයක් නෙවෙයි. ඒ පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සඳහා ඔහු දක්වන දායකත්වයේ ඔහුගේ පක්ෂය තුල ඔහුගේ മന്ത്രി කණ්ඩායම තුල ඒ සඳහා ඔහු දක්වන මැදිහත් වීමෙන් ඔහු රටට පෙන්වන්න ඕන. ඒ අත මෛත්‍රීගේ නොවන බව. ඒක පැවරී තිබෙන මෛත්‍රීපාල මහත්මයාට. පසුගියදා සෝවිදාම ප්‍රකාශ කර තිබුණා. මේ ව්‍යවස්ථා සංශෝධනයේ මැතිවරණ සංශෝධන එකතු වෙලා තමයි කරන්නේ. ඒකෙදි ඇත්තට මැතිවරණ ක්‍රමයේ සාකච්ඡා කිරීම පිළිබඳවත් අනු කමිටුවක් පිහිටවලා තිබෙනවා. ඔය මැතිවරණ ක්‍රමයේ පිළිබඳ උනන්දු දක්වන මන්දක ජාතික හෙළවුරුමේ කිසිවෙක් ඒ අනු කමිටුව අවස්ථා ගණනාවකදී රැස් වුණා. අදත් දෙකමාරට රැස් වෙනවා. කිසිවෙක් සහභාගී වෙලා නැහැ මෙතෙක්. ඒ වගේම පසුගිය 30 වෙනිදා මුළු මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳවම ඉතිහාසයේ ලෝකයේ සිදුවීම් තිබෙන දේ දැන්ට යෝජිත ක්‍රම පිළිබඳ වැඩමුළුවක් වගේ එකක් පැවැත්වුණා. මැතිවරණ කොමසාරිස්තුමා සහභාගී වෙලා සියලු පක්ෂ වලට ආරාධනා කරා. ජාතික හෙළවුරුමේ හෝ ඔය කෑ ගහන විපක්ෂ නායක නිමල් සිරිපාල හෝ ඒකට සහභාගී වුණේ නැහැ. එතකොට මේ ඔවුන්ගේ භාවිතාව ඇතුළේ පෙන්눔 කරමින් තිබෙනවා ඔවුන් මේ ඡන්ද ක්‍රමයක් වෙනස් කිරීම කියන එක මේ හෙට්ටු කරන්නේ මේ කේබල් කරන්නේ 19 පමා කරන්නේ. සෝබිත හඳුරු ඡන්ද ක්‍රමයක් ගැන කියලා තිබෙනවා. ඇත්තටම දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ තේරීම්කාර සභාවට අවුරුදු 12කට වඩා වැඩි කාලයක් 11කට වඩා වැඩි කාලයක් ගියා. ඒ අවුරුදු 11 තුලම දේශපාලන පක්ෂ ඔක්කොටම මැතිවරණ පිළිබඳ එකඟතාවයකට එන්න බැරි වුණා. ඒකයි. ඔවුන් දන්න මැතිවරණ ක්‍රමයක් පිළිබඳ එකඟතාවයකට එන එක දුෂ්කරයි. අවුරුදු 11 තිස්සේ බැරි වුණා නම් ඉතිරි අවුරුදු තුල සම්මත වීම සරල නෑ. ඒ නිසා උන් කල්පනා කරන එක ගැන හප්පපුවාම මේක පස්සට දාගන්න පුළුවන්. ඒ වගේම ජාතික විධායක සභාවේදී අපි එකඟතාවයකට ආවා. මේක තමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් මුලසුන දරපු සාකච්ඡාවේදී එකඟතාවය. මැතිවරණ ක්‍රමයක් අපිට මුළුමනින්ම සකස් කළ සම්මත කරගන්න බැරි වේවි. නමුත් අපි ව්‍යවස්ථා සංශෝධනයක් ගියමු. දැන්ට දේශපාලන පක්ෂ අතර එකතු වෙච්ච මූලධර්ම ටිකක් තිබෙනවා. ආසනයට മന്ത്രിවරයෙක්, මිශ්‍ර ඡන්ද ක්‍රමයක්, ජනතාවගේ කැමැත්ත සාධාරණ ලෙස පිළිබිඹු නියෝජනයක්, සකස් වෙන ආකාරයේ ඡන්ද ක්‍රමයක් සකස් කිරීම වෙනුවෙන් කොමිෂන් සභාවක් පිහිටවිය යුතුයි කියලා ව්‍යවස්ථාවට සංශෝධනයක් කියනවා. ඒක නීතියක් එතකොට. ඒ වගේම අපි සියලු දෙනා එකඟ වුණා අන්තිම වරට පවත්වන
මනාප ඡන්ද ඡන්දය මේ ඡන්දේ බවට පත් කරගමු කියලා. එහෙනම් ඡන්ද ක්‍රමයක් පිළිබඳ යා හැටි උපරිම එකඟතාවයන්ට අපි ඇවිල්ලා තිබෙනවා. තවත් අපිට ඡන්ද ක්‍රමේ ගණන් ඉලක්කම් ආරම්භයත් එක්ක අපිට එකඟතාවයකට එන්න පුළුවන් නම් අපේ පැත්තෙන් අපි ඒකටත් එකඟයි. හැබැයි මෙතුවර කොමසාරිස්තුමා කිව්වා ලෝකයේ කිසිම තැනක ඡන්ද ක්‍රමයක් සම්මත වෙලා අවුරුද්දක් යනකම් ඡන්දයක් තියලා නැහැ. ඡන්ද ක්‍රමයක් වෙනස් කරලා ලෝකේ හැමතැනම ඡන්දෙ දීලා තියෙන්නේ අවුරුද්දකට එහා වැඩි කාලයකට. එයි ඡන්ද ක්‍රමයක් සකස් කරගත්තට පස්සේ ඒ ඡන්ද ක්‍රමෙන් Tamanට බලයක් ලැබෙන්නේ කොහොමද කියලා ඡන්ද දෙන ඡන්දදායකයට ඒත්තු යන. දැන් මේ සමානුපාතික ඡන්ද ක්‍රමී නිකන් අපිට ඒත්තු ගියා නෙවෙයි. අපේ පාසල් පොත්වල උගන්වලා මෙතන කොමසාර දෙපාර්තමේන්තුවේ වැඩමුළු තියලා දීර්ඝ කාලයක් තිස්සේ තමයි මේ සමානුපාතික ඡන්ද ක්‍රමය ජනතාවට ඒත්තු වෙන්නේ. අද දන්නවා දිස්ත්‍රික්කයේ දිනුවොත් බෝනස් එකක් එනවා කියන්නේ. අද දන්නවා ලොකුම කොටයක් આવොත් മന്ത്രി දුරයක් ගන්න පුළුවන් කියන්නේ. අද දන්නවා මෙච්චර ඡන්ද ප්‍රමාණයක් આવොත් മന്ത്രി දෙකක් විතර ගන්න පුළුවන් කියන්නේ. එහෙනම් ඡන්ද දෙන ඡන්දදායකට හැඟීමක් තිබෙනවා. Taman ඡන්දේ දෙනකොට ඒ ඡන්දෙට කොහොමද බලයක් ලැබෙන්නේ කියලා. ඡන්ද ක්‍රමයක් වගේම ඒ ඡන්ද ක්‍රමෙන් ජනතාවට බලයක් ලැබෙන්නේ කොහොමද කියන එක ජනතාවට අවබෝධයක් තියෙනවා. ඒ නිසා තමයි ලෝකේ කොහෙවත් ඡන්ද ක්‍රමයක් වෙනස් කරලා අවුරුද්දක් යන තෙක් ඡන්දයක් තියලා නැත්තේ. ඒ නිසා අපි කාටවත් පුළුවන් වෙවි ඡන්ද ක්‍රමයක් පිළිබඳ අපි පොදු එකඟතාවයකට අවිලා ව්‍යවස්ථාවේ සම්මත කරගන්න. පුළුවන් නම් අපි ඒකට එකඟයි. හැබැයි මේ 23 වෙනිදා පාර්ලිමේන්තුව විසිරු හැරලා ඒ ඡන්දෙට ඡන්දෙ තියන්න බෑ. දැනට යෝජනාවල තියෙන හැම ඡන්ද ක්‍රමයක්ම තිබෙන්නේ දැනට තියෙන ආසන 160 ආසන ප්‍රමාණය අඩුවීම. සමහර ඒ වගේ ආසන 140 සමහර අය යෝජනා කරන ආසන 125. ඒතර කිසිදු ඡන්ද ක්‍රමයක් දැනට යෝජනා වෙච්ච එකක් නැහැ. ආසන වැඩි කිරීම. මෙතුවර කොමසාරිස්තුමාගේ පැත්තෙන් කිව්වා ලංකාවේ ගොඩනගපු හැම සීමා නිර්ණය කොමිසමක්ම ආසන බෙදීමේ කොමිසමක් හැමදාමත් කරලා තිබෙන්නේ තියෙන ආසන ගාන වැඩි කිරීම. හැබැයි සීමා නිර්ණයක් අතිශය අමාරුයි තිබෙන ආසන ගණන අඩු කිරීම. එතුමා මට කිව්ව මතකයි කරන්දෙනි ආසනි ඒ ප්‍රදේශ ජනතාව කෑ ගහලා සටන් කරලා කරන්දෙනි ආසනේ දිනාගත්තා. හැබැයි එතුමා කියනවා කරන්දෙනි අඩු කරොත් මොකක් හරි ආසනයක් නැතු වෙන්න එපේ. කරන්දෙනි ආසනේ නැති කරලා අම්බලන්ගොඩ ගෙදරට එතුමට යන්න හම්බෙන්නේ නැහැ කියලා. ඒක එතුමා කියන්නේ. බලපිටිය ආසනේ නැති කරලා ඒ පාරේ යන්න හම්බෙන්නේ නැහැ කිව්වා. මොකද මේ ආසන ගොඩනැගලා තියෙන යම් සංස්කෘතික පදනම් මත. ඔව් ඒව එහෙම ගලවන්න බෑ. ඒතකොට දැන් ඡන්ද ක්‍රමයක් පිළිබඳ මහා සංකල්පයක් තියෙන. ඒක ප්‍රායෝගික ජීවිතයට අපි ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයට ගෙනපුවාම ඒක අතිශය දුෂ්කරයි. ඒ නිසා මේ දුෂ්කරතාවය ගොඩක් අය දන්නවා. හැබැයි දැනගෙන 19 සම්මත කිරීම වැළැක්වීම වෙනුවෙන් මේක හප්පනවා. ආසන වැඩි කරන්න නම් මෙතන සීමා නිර්ණය කොමිසමට ලේසි. තව ආසනයක් හදලා දුන්නම කැමති වෙනවා. නමුත් ආසන අඩු කරන එක සීමා නිර්ණය කොමිසමට කෙටි කාලයක් ඇතුළත කරන්න බෑ කියන එක තමයි මැතිවරණ කොමසාරිස්තුමාගේ අදහස. ඒ නිසා කවුරු මොනවා කිව්වා අපිට ඡන්ද ක්‍රමයක් වුණා සම්මත කරගන්න පුළුවන් වේවි. හැබැයි මේ ඡන්දෙට යන්න වෙන්නේ අන්තිම මනාප ඡන්දෙ ලෙස සලකලා. තව ටිකකින් කියයි නේද? ඔව්. අනේ කතානායකතුමා අපිව කැඳෙව්වා. ඉතින් මම පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ අදහස් ඉදිරිපත් කළා. ඒ කියන්නේ අපේ රටේ විපක්ෂ නායක තෝරාපත් කර ගැනීමට ක්‍රමයක් ස්ථාවර නියෝග වල සඳහන් කරලා නැහැ. අපේ පාර්ලිමේන්තුවේ මෙහි වෙන්නේ ස්ථාවර නියෝගත් සම්ප්‍රදායනුත් මත. ස්ථාවර නියෝග වල නැති දේවල් අතීතයේ සම්ප්‍රදායන් මත අපි තීරණ ගන්නවා. අපේ රටේ විපක්ෂ නායකයා තෝරන්නත් තියෙන සම්ප්‍රදායක් මත. ඒ සම්ප්‍රදාය තමයි ආණ්ඩුවක් හැටියට ආණ්ඩුවක් හැදුනහම විපක්ෂයේ කණ්ඩායම විපක්ෂ වාඩි වෙන පක්ෂ වලින් වැඩිම පක්ෂ ගත්ත අයට විපක්ෂ නායක ධුරය ලබා දීලා තිබුණා. 1977 දී මන්ත්‍රීවරු 18ක් හම්බුණා දෙමළ එක්සත් පෙරමුණට. මන්ත්‍රීවරු 8ක් හම්බුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. ඔවුන් විපක්ෂේ වැඩිම මන්ත්‍රී ධුර තිබුණ TVLF එකට. ඒ නිසා ඔවුන් විපක්ෂ නායක ධුරයට තෝරාපත් කරගත්තා. ඔවුන් පාර්ලිමේන්තුවෙන් ඉවත්ව ගියාට පස්සේ අනුර බණ්ඩාරනායක මහත්මයා විපක්ෂ නායක ධුරයට තෝරාගත්තා. එතකොට හිටිය 8 දිනයි. එහෙනම් JRට තිබුණා තමන්ගේ පැත්තේ ගොඩක් හිටියනේ 10 දිනක් ගෙනල්ලා විපක්ෂ වාඩි කරවන්න.
10 දෙනෙක් ගෙනලා විපක්ෂ වාඩි කරලා දැන් 8ට වඩා 10 ලොකුයි කියලා විපක්ෂ නායකකම ගන්න තිබුණා. එහෙම කරන් තිබුණා. දැන් මේ විගඩම නෙමේ දියත් වෙමින් තිබෙන්නේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කණ්ඩායමක් අමාත්‍ය ධූර හොබවන. කණ්ඩායමක් විපක්ෂයෙන්. ඉතින් අමාත්‍ය ධූර හොබවන පක්ෂ තීරණයක් කරන් තිබෙනවා. ඒක මධ්‍යම කාර්ය සභාවේ තීරණය. ඉතින් කට්ටියක් විපක්ෂයෙන්. මේක සෙල්ලම් ගෙදර වගේ. අර අපි පොඩි කාලේ සෙල්ලම් කරනකොට බෙදෙනවනේ. ඕගොල්ලෝ හොරු, අපි පොලිස්, ඕගොල්ලෝ හැංගෙන්න, අපි හොයන්න. ඒ වගේ සෙල්ලමක් නෙවෙයිද මේ. ඕගොල්ලෝ විපක්ෂ වාඩි වෙන්න, ඕගොල්ලෝ ආණ්ඩුව වාඩි වෙන්න, ඔයා ප්‍රශ්න අහන්න, මං උත්තර දෙන්න, ඔයා විපක්ෂ නායක වෙන්න, මං දීවර ඇමති වෙන්න. මොකද්ද මේ විකඩම? ඒ නිසා නිමල් සිරිපාලට දැන් යෝජනාවක් තියෙන දිනේෂ්ටවත් නිමල් සිරිපාලට මේ විපක්ෂ නායක දුර ගන්න බැරි නම් දිනේෂ්ට කොහොමද අපේ? නිමල් සිරිපාල මහත්මයාට බැරි වෙන තරක ටිකම තමයි දිනේෂ්ටවත් වළංගු වෙන්නේ. ඒ නිසා මේ පාර්ලිමේන්තුවද විපක්ෂ නියෝජනය කරන්නේ දේශපාලන පක්ෂ දෙකයි. එකක් දෙමළ ජාතික සන්ධානය, අනිත් එක ප්‍රජාතන්ත්‍රවාදී ජනතා සන්ධාන. මේ දෙකෙන් තමයි පාර්ලිමේන්තු නියෝජනය කරන්නේ. නෑ හැබැයිම විපක්ෂ නායක දුර ලැබී යුත්තේ මේ දෙකෙන් එකකට. ඒක තමයි අපේ ස්ථාවරය. බැරි වෙලාවක් වෙන කෙනෙකුට අද කතානායකවරයා තීරණයක් දුන්නොත් ඒක අපේ රටේ සම්ප්‍රදාය වෙනවා. ඒක අපේ රටේ ඒගොල්ලෝ කියන්නේ මේ පාර්ලිමේන්තු උත්තරීතරයි නීති හදන තැන රට හදන තැන ඒ හදන තැන විගඩමක් කරනවා. අද කතානායකවරයා තීරණයක් දුන්නොත් සිරිපාලට හෝ දිනේෂ්ට සිරිපාලට හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙන කාට හෝ විපක්ෂ නායක ධූරය ගත්තොත් ඒක අතීතයේ අනාගතයේ අතිශය භයංකර තත්ත්වයක් හදනවා. ආණ්ඩුව විශාල ප්‍රමාණයක් ගත්තාම විපක්ෂයේ කට්ටියක් වාඩි කරවලා ආණ්ඩුවයි විපක්ෂයේ දෙකම අත්පත් කරගන්න පුළුවන්. ඒ නිසා කතානායකවරයාට අපි දැඩි ලෙස අවධාරණය කරමින් පාර්ලිමේන්තුවේ එතුමා වෙනම මුණ ගැහිච්ච අවස්ථාවක් අපි පැහැදිලි කරලා තිබෙනවා. මේ විපක්ෂ නායක ධූරය මේ ඇති වී තිබෙන නිකන් සංක්‍රාන්ති කාලයක් එහෙට යනවා මෙහෙට යනවා මේක ඔන්න ඔහෙ කමක් නැහැ නිමල් මෙහෙට පොවාවේ වගේ කියලා තීරණයක් ගන්න එපා. ඒ මොකද මේක ගත්තොත් තීරණයක් හැටියට මේක තමයි හෙට දවසේ යන කතානායකවරයෙක්ගේ සම්ප්‍රදායික තීරණේ බවට පත් වෙන්නේ. මේ අත්දැකීම මත තමයි අනාගත විපක්ෂ නායකවරයා තෝරන්නේ. ඒ නිසා මේක මේ මොහොතේ තීරණයක් වුණාට අනාගතයේ පාර්ලිමේන්තුව පැවැත්ම පිළිබඳ බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා කිසිසේත්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසිවෙකුට මේ පාර්ලිමේන්තු විපක්ෂ නායක දුර හොබවන්න බෑ කියන එක තමයි අපගේ අදහස. සම්මත කරගන්න බැරි වුණොත් මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණට විතරක් නෙවෙයි වගකීමක් තිබෙන්නේ. මාධ්‍යවේදීන් හැටියට ඔබටත් රටේ ජනතාවට. මේ වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අකුල් හෙළන කණ්ඩායම ඒ සඳහා අනියම් සමාන්තර රුජුව සහාය ලබා දෙලද මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පිළිබඳව මේ රටේ ජනතාව තීරණයක් ගත යුතුයි. ඒ ජනතාවට ඒ කරුණු කියන්න ජනතාවට ඒ තත්ත්වෙ ඉදරව් කරන්න මේ කරලද ප්‍රජාතන්ත්‍රවාදයට කරලද මේ බරපතල හානිය පිළිබඳ කරුණු ඉදිරිපත් කරන ජනතාව විමුක්ති පෙරමුණ සූදානම්. එළඹෙන මහමැතිවරණදී ජනතාව ගාවට අපි මේ කරුණු කියාගෙන යනවා. ඔව් අගමැතිවරට යම් බලතල ප්‍රමාණයක් එනවා. එකක් තමයි දැන් මේකේ සංශෝධනය අනුව රාජ්‍ය නායකයා ජනාධිපති බවට පත් වෙනවා. ආණ්ඩුවේ නායකයා අගමැතිවරයා බවට පත් වෙනවා. ඒතර කැබිනට් මණ්ඩලයේ මුලසුන හොබවන්නේ අග්‍රාමාත්‍යවරයා. ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට විශේෂ අවස්ථාවලදී සහභාගී වීමේ හැකියාව තිබෙනවා. ඒ සහභාගී වෙනකොට කැබිනට් මණ්ඩලයේ මුලසුන හොබවන්නේ ජනාධිපතිවරයා. ඒ නිසා නිශ්චිත ගතොත් වැදගත්ම සාධකේ රාජ්‍ය නායකයා ජනාධිපතිවරයා ආණ්ඩුවේ නායකයා අග්‍රාමාත්‍යවරයා බවට පත් වෙනවා. හැබැයි අපි මේ දිස බලන්නේ එහෙනම් මෙයා නේද මෙයානේ වැඩේ වෙන්නේ යන්නේ. ඒ නිසා මේකට විරුද්ධ වෙන්න ඕන කියන පැත්තෙන් නෙවෙයි. අපි බලන්නේ ඒක ප්‍රජාතන්ත්‍රවාදයට හිත කරද අහිත කරද කියන පැත්තෙන්. අගමැති වෙලා ජනාධිපති වුණා. ඒක මානිත් පැත්තට අද පුළුවන් ජනාධිපති වෙලා ඒ බලතල අඩු කරලා අගමැති වෙන්න. ඒක මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කරනවා නම් කෙලුවක් නැහැ කියලා කිව්වා. ඊට උගම නෑ ඒක තමයි වැදගත්ම ප්‍රබුද්ධ සංශෝධනය නේ. ඒ කියන්නේ 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේට කියන්නේ JR 1977 මහා මැතිවරණයේදී
ඔහුපත් වෙන්නේ අගමැතිවට. ඒ ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනලා තමයි අගමැති විධායක ජනාධිපති වෙන්නේ. එනිසා ජේ.ආර්. ජයවර්ධන ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති කියන වෙනුවට ප්‍රථම ඡන්දකින් තොරව පත් වූ විධායක ජනාධිපති. ඒතර අගමැති විධායක ජනාධිපති වුණා. දැන් අපිට අවශ්‍ය නම් පුළුවන් විධායක ජනාධිපති සංශෝධනය කරලා අගමැති කරන්න. ඉතින් අපි ඒකට එකඟයි. අපිට ප්‍රශ්නයක් නෑ අපි ඒකට එකඟයි. ඒක තමයි වඩාත් යෝග්‍ය. ඒතකොට මේ ගැටලුත් නෑ. නමුත් සහාය දෙන කණ්ඩායම අගමැති පුටුව හිස් තියා ගන්නවා. මොකද වාඩි වෙන්න ගොඩක් අය බලන් ඉන්නවා. ඒ වාඩි වෙන්න බලන් ඉන්න අයගේ සහාය ඔවෙනි සංශෝධනයකට ලබා ගන්න බෑ. නමුත් වඩාත් ප්‍රබුද්ධ වඩාත් ඒ කියන්නේ විධායක ජනාධිපති ධූරයේ නිර්මාණය වූ ආකාරයටම නේද? විධායක ජනාධිපති ධූරේ අහෝසි කරන්න පුළුවන්කම තිබුණා. අපි ඇත්තටම අපි කිව්වා අපේ අමාත්‍ය ධූර සංඛ්‍යාව පිළිබඳ අපේ අදහස් අපි ඉදිරිපත් කරා. ඒ වගේම අපි අදහස් ඉදිරිපත් කරා අමාත්‍ය ධූර සංඛ්‍යාව පමණක් නෙවෙයි අමාත්‍යංශ ප්‍රමාණයත් මේක අමාත්‍යංශත් අපි නම් කරලා මේකට ඇතුල් කරමු කියලා. නැත්නම් එක එක්කෙනා එනකොට එක එක විදියට කඩනවා. දැන් ඔය ආර්ථික සංවර්ධන අමාත්‍යංශ දැන් ඒක අතුරුදහන්. දැන් ඒකේ වැඩ කරපු සේවක නිලධාරි මණ්ඩලය කල්පනා කරන මොකද්ද කරන්න කියලා. ඒ නිසා දැන් එක එක්කෙනා බලයට එනකොට එක් එක් අය අමාත්‍යංශ අතුරුදහන් කරනවා. නේද? බෝඩ් වෙනස් කරන්න ඕන, ලෙටර් හෙඩ් එක වෙනස් කරන්න කල්පනා කළ මහා විකාරයක් මේක. හොඳයි. ඒ නිසා අපි කියව ව්‍යවස්ථාවට පුළුවන් නම් අපි අමාත්‍ය ධූරත්, ඒ කියන්නේ අමාත්‍යංශත් මොනවද කියන එක නම් කරමු. මේ වගේ වැදගත් යෝජනා අපි ඉදිරිපත් කරේ. ඉතින් අපි කිසිසේත්ම අපේක්ෂා කරන්නේ නැහැ මේ ඉතින් අපි හිතන දේම මේගොල්ලන්ගෙන් කරගන්න. මොකද අපි එයාලයි වෙනස් වෙන්නේ ඒ නිසානේ. නේද? ඉතින් අපේ පැත්තෙන් යෝජනා ගණනාවක් තිබුණා වැදගත්. නමුත් ඒවා මුළුමනින්ම කළ යුතු කියන ස්ථාවරයක් අපි නැහැ. මොකද ඒවා ඔයගොල්ලෝ කරන්නේ නැහැ නේද? ඒ නිසා අපේ උත්සාහය තිබුණේ මේ අයගේ මනෝභාවයත් ඒගොල්ලන්ගේ උවමනාවන් සැලකිල්ලක් කරමින් මේ මොහොතේ කරගත හැකි දේ කෙරෙහි තමයි අපි වැඩිපුර අවධානය යොමු කරන්නේ. ඊයේ පාර්ලිමේන්තු සභාවේ කිව්වා ඔබතුමා අනේ ඔබ කියන්නේ ජේ.වී.පී. එක රනිල් වික්‍රමසිංහ මහත්තයාට කඩේරනවා. ඒ කියන්නේ එයාව ඩායි කඩේට කරන්න ඔබතුමා උත්සාහ අනේ මහතුරු කියනවා අපි වැඩි ගණන් ගන්නෙ නෑ. හරිද? රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවේ 18 වෙනි සංශෝධනය ගෙනෙනකොට පූස් පැටවු වගේ නේද ඥාහු කියන සද්දයක්වත් ඇහුන්නේ නෑ. කැසිනෝ 50 පාර්ලිමේන්තුවේ සම්මත කරනකොට දස රාජ ධර්මයන් අනුව රට පාලනය කරන්න ආපු අය කැසිනෝ 50ට අත උස්සනවා. ඒ අයගේ විදුලි බල අමාත්‍යංශයෙන් අයින් කරලා අර තිස්ස විතාරණ වෙන කෙනෙක් මෙහෙවපු විද්‍යා හා තාක්ෂණික අමාත්‍යංශයට යනකොට අනේ නේද නිකන් ලදරුවෙක් වගේ මට මතක් වුණේ නිකන් පොඩි අර ඉස්කෝලේ යන බෑග් එකක් එල්ලගෙන අමාත්‍යංශයට යනවා වගේ ගියේ. කාටුන් එකකට ලස්සන චිත්‍රයක් තිබ්බා. හරිද? ඒ ඔක්කොම හිටපු අය මේ ජනතා විමුක්ති පෙරමුණට කියනවා නම් වෙන අයගේ කඩේ යනවා කියලා. ඒ තරම් හාස්‍ය කරුණක් තියෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම අපි ඔහු ගණන් ගන්නේ නැහැ. මොකද්ද තියෙන පදනම? මොකද්ද තියෙන පදනම? එක් මොහොතේ දේශපාලන ගේම් ගහපු අය. එක වෙලාවක හාමුදුරු කණ්ඩායමක් ගෙනලා දේශපාලන ගේමක් ගැහුවා. නේද? අර උඩුවේ හාමුදුරු, අපේ කොළොන්නාවේ හාමුදුරු, අපේ නන්ද හාමුදුරු නේද? මේ වගේ පිච්චමල් පූජාවෙන් හාමුදුරු කෙනෙක් ප්‍රසිද්ධ වෙලා තිබුණා. ධර්ම දේශනා වලින් තව හාමුදුරු කෙනෙක් ප්‍රසිද්ධ වෙලා තිබුණා. නේද? පෙරහැර පැවැත්වීමෙන් තව හාමුදුරු කෙනෙක් ප්‍රසිද්ධ වෙලා තිබුණා. ඒ හාමුදුරුට එකතු කරලා ඡන්දෙට දැම්මා. ඡන්දෙට දාලා හාමුදුරු අයින් කරලා පාර්ලිමේන්තුවට ආවා. මොනවද මේ? දේශපාලන පක්ෂද? රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ කරපු ඔක්කොම අපරාධ. දැන් ඇවිල්ලා මෙගා ඩීල් කියනවා. හැබැයි ඩීල් කැබිනට් මණ්ඩලය සම්මත කරනකොට ලිපිලියලා තියෙනවා. රටට කියලා නැහැ. එළියට ඇවිල්ලා පොතක් ගහනවා. දේශපාලනයක්ද ඒක. ඒ නිසා මම හිතන්නේ එවැනි අවස්ථාවාදී කිසිදු පදනමක් නැති ඔහේ කියවන නන්දෙඩවිලි වලට අපි සැලකිල්ලක් කරන්නේ නැහැ. අපි ඕව ගැන හිතන්නේවත් නැහැ. මෙතන ප්‍රශ්නේ තිබෙන්නේ ඒ පිටුපස ඉන්නේ මෛත්‍රීපාල මහත්මයා නම් ඒ ප්‍රශ්නේ විතරයි අපි ගන්නෙ. ඒක අපි නැවතත් කියන්නේ. ඌට මොකද කරන්න පුළුවන්? කිසිදු පළාත් සභා මැතිවරණයකට තරඟ වදින්නේ නැහැ බස්නාහිර හැර. දකුණට තරඟ වදින්න කට්ටිය නැහැ. ඌවට කට්ටිය නැහැ. පළාත් සභාවල තරඟ වදින්නේ බස්නාහිරට විතරයි. ඒ බස්නාහිරත් ගම්පහ දැම්මේ මදුමාද වරවින්ද පරාදයි. කළුතර දැම්මේ හිටපු පළාත් සභා මන්ත්‍රී තිබුණ පියනන්ද හඳුරු පරාදයි. කොළඹ දෙන්නේ දැම්ම දෙන්නගෙන් ආවා. යටින් මාවේ කවුද?
නිසාන්ත වර්ණසූරි. නිසාන්ත වර්ණසිංහ. එතකොට හෙළවුරුමේ හැම කෙනාම නිසාන්ත වර්ණසිංහට මනාපයක් ගහන්න ඕන. එහෙමනේ. හැබැයි කොළඹ ඡන්ද තියෙන 22000යි මනාප තියෙන 22000යි නිසාන්තට. 22000 නුත් විනායකේවත් වැටුණා කියලා 7000ක් උපා කරගෙන 15000යි. දැන් හෙළවුරුමේ මොකද්ද? දැන් පදනමකුත් නැති, හඬකුත් නැති, පාර්ලිමේන්තු නියෝජනයකුත් නැති ඔය කරන අන්ධහැරය කිසිසේත්ම බාරගන්නේ නැහැ. රාජපක්ෂ ආණ්ඩුව කරපු මහා අපරාධවලට, මහා මිනිස් ඝාතනයන් සිද්ධ වෙනකොට, ප්‍රජාතන්ත්‍රවාදී අකුලනකොට, මාධ්‍යවේදීන් දඩයන් කරනකොට, මාධ්‍ය ආයතනවලට ගිනි තබනකොට, මේ රටේ පුරවැසියන්ට වෙඩි තබනකොට, අලාවතදී, කටුනායකදී මේ ඔක්කොම නිහඬව දරන් හිටපු අය අද ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා කරනවා. කවුද මේ? එනිසා අපි ඔවුන් කියනවා කිසිම සැලකිල්ලට වාජිත කරන්නේ නැහැ. ඔහේ කියපුවා මේ වාතයේ ඇස්සේ ඔහේ මූ වෙලා ගලාගෙන යයි. එච්චරයි. කෝල් එකක් දාලා කතා කරනකොට මම අහන්න බලන්න. අපි දැනගන්න ඉන්නේ. හොඳයි නේ නේද? බොහොම ස්තුතියි හැමදෙනාට. අපි හිතනවා මෙහෙම ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි සෙල්ලම් වලින් ඔය ලබා ගත යුතු නැහැ. ජනතාව අපේක්ෂා කරන අපි විපක්ෂ කාර්යභාරය ඉටු කරනවා කියලා ජනතාව විසින් අපිට අවශ්‍ය දේ ලබා දෙවි කියලා අපි විශ්වාස කරනවා. එනිසා කිසිසේත්ම ඔලුගෙඩි මාරු කිරීමේ සෙල්ලම් වලට ජනතා මිත්‍රුන් සම්බන්ධ වෙන්නේ නැහැ.